සයින් ප්‍රමේයදී මොකද්ද කියන්නේ? අපිට සුපුරුදු අංකණයෙන් දීලා තිබ්බොත් ABC ත්‍රිකෝණයක් දීලා තිබ්බොත් මේ කෝණය A සුපුරුදු අංකණය ගැන කතා කරලා B එක්ක තියෙන කෝණය B මෙතන තියෙන කෝණය C. ඒතර ඉස්සෙල්ලම අපි ගන්නේ මොකද්ද? මේ කෝණ තුන එකතුව අංශක 180. සුපුරුදු අංකණය ගැන මම මුලින්ම කතා කරන්නේ. සුපුරුදු අංකණයෙන් ABC ත්‍රිකෝණයේ ABC කෝණ තුන ත්‍රිකෝණයේ කෝණ තුන එකතුව අංශක 180යි. මේක පළවෙනි සම්බන්ධතාවය. A ඉස්සරහ පාදේ සිම්පල් A, B ඉස්සරහ පාදේ සිම්පල් B, C ඉස්සරහ පාදේ සිම්පල් C. ඊළඟට සයින් ප්‍රමේය ගත්තොත් සයින් ප්‍රමේය මොකක්ද කියන්නේ? සයින් එකට A ගේ සම්මුඛ පාදය සිම්පල් A, B කෝණේ සම්මුඛ පාදය සිම්පල් B, sin D යට B සමානයි sin C යට C. සයින් ප්‍රමේය මේක නේද? හරි. අද අපි මේකෙන් ගණන් හදන්නයි යන්නේ, ගණන් ටිකක් හදලා පුරුදු වෙන්නයි යන්නේ. සයින් ප්‍රමේය. අවශ්‍යයි නෝන සටහනක් දාගන්න. අපිට ඉස්සෙල්ලම වැදගත් වෙන්නේ කෝණ තුන එකතු අංශක 180යි කියන එක. ඊළඟට සයින් ප්‍රමේය. sin A යට A සමානයි sin B යට B සමානයි sin C යට C. සාමාන්‍ය සයින් ප්‍රමේය අපි පාවිච්චි කරගන්නේ සයින් ප්‍රමේය අපි පාවිච්චි කරගන්නේ පාද දෙකකයි කෝණ දෙකකයි අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. පාද දෙකයි කෝණ දෙකයි අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. අපි පාද දෙකකුයි එක කෝණෙකුයි දන්නවා නම් ඊතර කෝණය අපිට හොයාගන්න පුළුවන් සයින් ප්‍රමේය. ඒ කියන්නේ පාද දෙකකයි කෝණ දෙකකයි අතර සම්බන්ධතාව ගොඩනගා ගන්න තමයි සයින් ප්‍රමේය යොදාගන්නේ. අපි සාමාන්‍යයෙන් මේ තුන එකපාර යොදාගන්නේ නැහැ නේ. sin A යට A සමානයි sin B යට B. ඊළඟට cos ප්‍රමේය. cos ප්‍රමේය. cos ප්‍රමේයදී අපි කතා කරන්නේ එක කෝණයක් ගැන විතරනේ. අපි B කෝණය ගැන කතා කරමු. එතකොට අපිට cos B ලියන්න පුළුවන්. cos B ලියන්න පුළුවන්. ලියන විදිහ මතක තියාගන්න හොඳට දෙපැත්ත දෙන්න වර්ග කරලා එකතු කරන්න. දෙපැත්ත දෙන්න වර්ග කරලා එකතු කරන්න. A වර්ගයේ දන C වර්ගයේ. B කෝණයේ දෙපැත්තේ ඉන්න පාද දෙක වර්ග කරලා එකතු කරා. ඉස්සරහ එක්කෙනාගේ වර්ගය අඩු කරා. බෙදීම දෙවාරයක් දෙපැත්තේ දෙන්න. මේ කෝණේ cos අගය කියලා කියන්නේ දෙපැත්ත දෙන වර්ග කරලා එකතු කරා. ඉස්සරහ එක්කෙනාගේ වර්ගය අඩු කරා. දෙවාරයක් දෙපැත්ත දෙන්නගේ ගුණිතය. cos ප්‍රමේය. හරි. අවශ්‍යයි සටහනක් දාගන්න. cos ප්‍රමේය අපි පාවිච්චි කරන්නේ පාද තුනයි කෝණයේ අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. අපි කෝණෙකුයි පාද දෙකකුයි දන්නවා නම් ඊතුරු පාදේ අපිට cos ප්‍රමේයෙන් හොයාගන්න පුළුවන්. කෝණෙකුයි පාද තුනයි අතර සම්බන්ධතාවය තමයි cos ප්‍රමේයෙන් ඉන්නේ. sin ප්‍රමේයෙන් ඉන්නේ පාද දෙකයි කෝණ දෙකයි අතර සම්බන්ධතාවය. cos ප්‍රමේයෙන් ඉන්නේ පාද තුනයි එක කෝණෙකුයි අතර තියෙන සම්බන්ධතාවය. මම ගණන් හදලා යන ගමන් සාධනයත් එහෙනම් කරගෙන යන්න. හරි. අපි ඉස්සෙල්ලම එමු 43 වෙනි ගාන වෙන ගණන් කවුරුත් අහලා නැහැනේ. 43 වෙනි ගාන 43 පළවෙනි ගානට එන්න. 43 පළවෙනි ගාන. ටියුට් එකේ 43 පළවෙනි ගාන. බලපු නැති කට්ටිය පොඩ්ඩක් ගන්න බලන්න. මම විනාඩි දෙක තුනක් දෙන්න. ඊට පස්සේ මම කතා කරන්න. බලමු නැති කට්ටිය පොඩ්ඩක් ගන්න බලන්න. මේ පිළිවෙලට ගණන් ටික යනවා. ඒකින්ද 43 44 45 ගණන් ඔක්කොම ටික හදන්න හැම කොටසක්ම. ඔයාලට ඕන නම් මේකෙන්
මේ ගාන අපි පොඩ්ඩක් වෙනස් කරගමු. එහෙම වෙනස් කරා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් b බෙදීම c ධන a b බෙදීම c ධන a b බෙදීම c ධන a සමානයි 2යි sin වර්ගයේ b බෙදීම 2 cos a ධන cos c බව පෙන්වනවා නම් ඒ හරිනේ. පාදයි කෝණය වෙන් කරන්න පුළුවන් නම් වෙන් කරන්න. මොකද අපිට පාදවලට ඕනම වෙනස්කමක් කරන්න පුළුවන් කමක් නැහැනේ. පාදවලට දාන්න පුළුවන් sin ප්‍රමේය හරි cos ප්‍රමේය හරි විතරයි. හොඳයි. sin ප්‍රමේය එතකොට කොහොමද අපිට යොදා ගන්න පුළුවන්? sin a යට a සමානයි sin b යට b සමානයි sin c යට c නේ. මේක අපි 1 යට k කියලා ගමු. අපේ අරමුණ තමයි a වෙනුවට sin එකකින් ආදේශ කිරීම. එතකොට මෙතනින් අපිට ලියා ගන්න පුළුවන්නේ sin a යට a සමානයි 1 යට k. a කියලා කියන්නේ k sin a, b කියන්නේ k sin b, c කියන්නේ k sin c නේද? මේ තුන් දෙනා වෙන වෙනම අරගත්තාම අපිට ගණන් විතර මේවා යොදා ගන්න එක පහසුයි. අපි ත්‍රිකෝණමිතිය සූත්‍ර තියෙන ඕනතරම් සුළු කිරීම කරන්න. ත්‍රිකෝණමිතිය සූත්‍ර සුළු කරලා ඉවරලා අපිට මෙතෙන්ට යන්න පුළුවන්. හොඳයි. අපි දැන් ගානේ වම් පැත්තෙන් පටන් ගමු. කවුද ඉන්නේ b යට c ධන a. b වෙනුවට අපිට පුළුවන් k sin b. sin ප්‍රමේය වේගයට යොදා ගන්න එක ලේසි. k sin c, k sin a, k sin a. හොඳයි. k අකුර කැපිලා ගිහිල්ලා අපිට එනවා sin b යට sin c ධන sin a කියලා. බලන්න මෙතන අපි ඉන්න තැනයි අපි යන්න ඕන තැනයි බලමු. අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ මෙතන. sin b යට sin c ධන sin a. අපි යන්න ඕනේ කොහෙටද? අපි යන්න ඕනේ මෙතෙන්ට. අපි යන්න ඕනේ මෙතෙන්ට. එහෙනම් මෙතනින් අපි මෙතෙන්ට යන්න ඕනේ. පේනද ඔක්කොම පද ටික නිකන් ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා. හැම පදයක්ම ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා. දැන් මෙතන මොනවද අපිට කරන්න පුළුවන්? කවුද මේ ඉන්නේ? ඒ දේවල් ගැන අපි පොඩ්ඩක් බලමු. දැන් අපිට 2යි sin වර්ගයේ b එකක් ඕනේ. අපි ගාව ඉන්නේ කවුද? අපි ගාව ඉන්නේ sin b. මෙන්න මෙයාව දැක්කහම කවුද මතක් වෙන්නේ? 2යි sin වර්ගයේ b කියන්නේ කවුද? 2යි sin වර්ගයේ b කියන්නේ කවුද? 2යි sin වර්ගයේ b කියලා කියන්නේ අපිට ඕන මේක සුළු කරගෙන යන්නත් පුළුවන්. අපි මේ උඩ කෑල්ල විතරක් ටාගට් කරනවා නම් 1 ඍණ cos b නේ. 1 ඍණ cos b. 2යි sin වර්ගයේ θ කියන්නේ θ බෙදීම 2 නේ. 1 ඍණ 2යි sin වර්ගය. මෙන්න මේ සූත්‍ර මතකයේ නේද? 1 ඍණ cos 2යි θ කියන්නේ 2යි sin වර්ගයේ θ. 1 ධන cos 2යි θ කියන්නේ 2යි cos වර්ගයේ θ. එතකොට 1 ඍණ cos b එකක් තිබ්බනම් හරි. 1 ඍණ cos b එකක් තිබ්බනම් අපිට මේ විදිහට යන්නත් පුළුවන්. නැත්තම් මොකද්ද කරන්න ඕනේ? නැත්තම් කරන්න ඕනේ මේක භාග සූත්‍ර වලට අරන් ගියත් කමන්නේ. මේක භාග සූත්‍ර වලට අරන් ගියොත් sin b හිතන්න පුළුවන් විදිහ දෙකක් තියෙනවා මෙතන. මේ පදයේ බවට පත් කරගන්න පුළුවන්. එහෙම පත් කරගන්න ඕන නම් මෙතන කවුද ඉන්න ඕනේ? මෙතන ඉන්න ඕනේ sin වර්ගයේ b. sin වර්ගයේ b ඉඳලා sin වර්ගයේ b අපිට හදා ගන්න පුළුවන් 1 ඍණ cos b 1 ධන cos b නේද? sin වර්ගය කියන්නේ 1 ඍණ cos වර්ගයනේ. එතනින් මෙන්න මේ පදේ සුළු කරගෙන යන්නත් පුළුවන්. එහෙම කී කට්ටියක් ඉන්නවනේ. එහෙම යන්නේ නැතුව හදන්නත් පුළුවන්.
අපිට ත්‍රිකෝණමිතිය ගණනක් හදන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. මේ විදිහට කී එකක් කීයට ප්‍රශ්නයක් නැහැ. ඒකත් හරි. අපි වෙන විදිහකට හදමු. ගානට යන දුර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි භාග කෝණ වලට යනවා. අපි ටාගට් කරනවා මෙතන 2යි sin b බෙදීම 2 cos b බෙදීම 2. මෙතන පැහැදිලි නෙමෙයි කරපු දේ නේද? මෙතෙන්දි කරේ මොකද්ද? sin 2 θ සූත්‍රය දැම්මා. sin 2 θ කියන්නේ 2 sin θ cos θ. මෙතනින් අපිට දෙකේ ඉලක්කමත් හරි sin b බෙදීම දෙකේ එකක් හරි. වැඩියෙන් එනවා cos b බෙදීම දෙකක්. ඒක ගාණෙන් ඉවත් වෙන්න ඕනේ. මෙතන තියෙන්නේ කවුද? ඔයාලට සුපුරුදු sin c ධන sin d. sin c ධන sin d නම් ඔයාලා මොකද්ද කරේ? 2යි sin කෝණ දෙක එකතු කරා දෙකෙන් බෙදුවානේ. ඊළඟට cos වලට කෝණ දෙක අඩු කරා දෙකෙන් බෙදුවා. මතකයක් ඇතිනේ නේද? හරි. ඒ දේ මෙතෙන්ටත් කරන්න. එතකොට මෙතනින් එනවා sin එකතුවක් කියන්නේ 2යි sin කෝණ දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. cos වලට කෝණ දෙක අඩු කරා කාගෙන් කාව අඩු කරත් කමන්නේ දෙකෙන් බෙදුවා. මේ දෙකේ ඉලක්කම් දෙක නම් ගියා. පස්සේ දෙකේ ඉලක්කමක් එයි. වැඩිපුර එන පද ටික අයින් කරලා දාමු. ඊළඟට sin b බෙදීම 2 cos b බෙදීම 2 sin a ධන c අපිට a ධන b ධන c කීයද 5 a ධන b ධන c 5 ඊළඟට a ධන c කියන්නේ කවුද 5 ඍණ b 5 ඍණ b එහෙනම් sin a ධන c වෙනුවට දාන්න පුළුවන් sin 5 ඍණ c 5 ඍණ b වල a ධන c වෙනුවට 5 ඍණ b ව දානවා cos a ඍණ c බෙදීම 2 sin b බෙදීම 2 එහෙමම තියෙනවා cos b බෙදීම 2ත් ඒ විදිහටම තියෙනවා මෙතනින් අපිට එනවා sin දෙකෙන් බෙදුම් වෙන වෙනම 5 බෙදීම 2 ඍණ b බෙදීම 2 cos a ඍණ c බෙදීම 2 මම ගාන එකපාර සුළු කිරීම ටික කරන්නේ ඔයාලට තේරෙන්න ඕන නිසා හැමෝටම ඒක නිසා මම එක එක පදේ කපලා අයින් කරලා දාන්නම් ගාන sin 5 බෙදීම 2 ඍණ θ sin 5 බෙදීම 2 ඍණ θ කියන්නේ කවුද cos θ cos b බෙදීම 2 මෙතෙන්දී අපි පාවිච්චි කරේ sin 5 බෙදීම 2 ඍණ θ කියන්නේ cos θ කියන එක sin 5 බෙදීම 2 ඍණ θ කියන්නේ cos θ 90ක 270ක වෙනසක් සිදු කරොත් අනුපාතය මාරු වෙනවා පළවෙනි වෘත්තපාදේ ධන මෙතන ඊළඟට තියෙන්නේ sin 90 ඍණ b බෙදීම 2 කියලා කියන්නේ cos b බෙදීම 2 cos a ඍණ c බෙදීම 2 බවට සුළු වෙනවා දැන් මේ ගාන යම්කිසි සුළු කිරීමක් වුණා උඩ තියෙන එක කරදරයක් ඉවත් වුණා මේ දැන් තියෙන sin b බෙදීම 2යි cos a ඍණ c බෙදීම 2යි ඊළඟට අපි උත්තරේ ටාගට් කරමු ඊළඟ පියවරෙන් හරි මෙතෙන් යනකම් හදා ගන්න පැහැදිලිව අපි දැන් ගාන මෙන්න මේ තත්ත්වයටපත් කරගත්තා sin b බෙදීම 2 හරයට cos a ඍණ c බෙදීම 2 දැන් අපේ ටාගට් එක උඩට 2යි sin වර්ගයේදී එහෙනම් අපි මේ පදේ ගමු. අපි උඩයටයි දෙකම වැඩි කරමු 2යි sin b ගෙන්. එතකොට උඩට එනවා 2යි sin වර්ගයේ b බෙදීම 2 හරයටත් එනවා 2යි sin b බෙදීම 2 cos a ඍණ c බෙදීම 2. දැන් b පද ඔක්කොම ඉවරයි. b අරන් ඉවරයි. දැන් තියෙන්නේ a වර්ගණ්ඩ විතරයි. a වර්ගණ්ඩ විතරයි තියෙන්නේ. එහෙමනම් ac ගෙන් ඕනේ හරය. එහෙනම් b අයින් කරමු. b අයින් කරන්නේ කොහොමද? b අයින් කරන්න පුළුවන් a ධන b ධන c සමානයි 5 b කියලා කියන්නේ 5 ඍණ a ධන c ටනේ අපි යාව යොදා ගමු 2යි sin වර්ගයේ b බෙදීම 2 2යි හරේ තියෙන
B වයින් කරනවා මොකද්ද දාන්නේ 5 ඍණ A ධන C බෙදීම 2. හොඳයි. දැන් මොනවද කරන්න පුළුවන් කියලා බලමු. මේක අපි වෙන වෙනම ලියමු. මේ බෙදීම 2යි sin වර්ගයේ b බෙදීම 2. ලවය අරන් ඉවරයි. හරය දෙකෙන් වෙන වෙනම බෙදමු. 5 බෙදීම 2 ඍණ a ධන c බෙදීම 2. වාරයක් cos a ඍණ c බෙදීම 2. 2යි sin වර්ගයේ b බෙදීම 2. 2යි sin 90 ඍණ θ කියන්නේ sin 90 ඍණ θ කියන්නේ cos θ. θ වගේ ඉන්නේ a ධන c බෙදීම 2. cos a ඍණ c බෙදීම 2. ඔන්න තව එක්කෙනෙක් ආවා. 2යි cos cos. කාවද මතක් වෙන්නේ? 2යි cos a cos b. මොකද්ද කරන්නේ? 2යි cos a cos b නම් cos ගුණිතයක්. cos ගුණිතයක් එන්නේ cos i එකකින්. එතකොට එන්නේ cos a ධන c ධන cos c නෙමෙයි b නේද? a ධන b cos a ඍණ b. cos වලට කෝණ දෙක එකතු කරයි අඩු කරයි. එතකොට අපිට එනවා 2යි sin වර්ගයේ b බෙදීම 2 cos කෝණ දෙක එකතු කරනවා. කෝණ දෙක එකතු කරද්දී a ධන c ධන a ඍණ c බෙදීම 2. ධන cos ගුණිතයක් කියලා කියන්නේ cos cos නම් ඒක cos i එකක් එනවා. cos කෝණ දෙක අඩු වෙනවා. a ධන c ඍණ a ඍණ c බෙදීම 2. එතකොට අපිට එනවා 2යි sin වර්ගයේ b බෙදීම 2 c ට c කැපෙනවා 2යි a බෙදීම 2 cos c. ඊට පස්සේ a ට a කැපෙනවා මෙතනින් එනවා cos 2යි c බෙදීම 2 ඒ කියන්නේ cos c. එහෙනම් අපිට right hand side එක ඇවිල්ලා ඉවරයි. හොඳයි. පැහැදිලිව හදාගන්න අපි පියවර වැඩියෙන් හදුවා මේ ගාන තීර ටික තේරෙන්නත් එක්ක පැහැදිලිව හදාගන්න හදාගෙන ඊළඟ ගානට යමු. අප පැහැදිලි තැන් තියෙනවා නම් අහන්න.